අපි කුරුසේ පූජා මෙනෙහි කරමින් ගායනා කරමු. හලෙලූයා. ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ කරුණාව මෙනෙහි කරමින් අපි උන්වහන්සේට කියමු අනේ ස්වාමීන් අපට ක්ෂමා කරන්ට. ඔබ වහන්සේගේ කුරුසේ පූජාව කරනකොටගෙන මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ සුදු ලේ වලින් අපේ පවිත්‍ර කරමින් අපේ පාපයට අපේ වරදට අපේ අපරාධ වලට ඔබ වහන්සේ ක්ෂමා කරන්ට මගේ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබ වහන්සේගේ කුරුසේ පූජාව ඒ කස පහර ඒ ඇන පහර ඒ කටුවටුන මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ මුළුම ජීවිත පූජාව කරනකොටගෙන අප මුළුමනින්ම නිදොස් කර නිදහස් කෙරේවා. ඔබ වහන්සේගේ සුදු ලේ වල බලය කරනකොටගෙන අප මුළුමනින්ම නිදොස් කර නිදහස් කෙරේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. කල්වාරි කන්දේ සිට මාගේ හද තුළට කල්වාරි කන්දේ සිට මාගේ හද තුළට
ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ වහන්සේගේ සුදුලේව ඵලය නිසා ඔබ වහන්සේගේ කුර්සියේ පූජාව නිසා අප ගැලවීම ලබා තිබෙනවා. අප මිදීම ලබා තිබෙනවා. තවදුරටත් ඔබ වහන්සේගේ සුදුලේව ලබන කරුණකටගෙන ඔබ වහන්සේ අප පවිත්‍ර කෙරේවා. අප පවිත්‍ර කෙරේවා. හලෙලූයා. මේ නිරාහාරය තුල ඔබ වහන්සේව දකින්ට ඔබ වහන්සේව දැනගන්ට ඔබ වහන්සේ අපට වරම් දෙනසේක්වා. ඔබ වහන්සේගේ සුදුලේ වලින් අපේ පවිත්‍ර කොට අප ඔබ වහන්සේ උදෙසා සූදානම් කෙරේවා. ඔබ වහන්සේගේ සැලැස්ම උදෙසා ඔබ වහන්සේගේ කැමැත්ත කරන පිණිසත් ඔබ වහන්සේම අපේ තුලාන්ත අපේ හදවත් අපේ සිතුවිලි ස්වාමීන් අප පවිත්‍ර කරමින් අප සූදානම් කෙරේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා. ස්වාමීන් සතිවේ හොඳයි අපි ස්වාමීන් වහන්සේගේ වචනයට යමු. අපි සුළු මොහොතක් යාඥා කරමු. හලෙලූයා. මගේ ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ මේ මුළුම වචනය ඔබ වහන්සේගේ සුදු දෑතට බාර කරනවා. මගේ ස්වාමීන් වහන්සේගේ හදවතේ පණිවිඩය ඔබ වහන්සේ අපට කතා කරනසේක්වා. ඔබ වහන්සේගේ සුදු ලේවලට මේ වචනය ආලේප කරන අතර ස්වාමීනි ඔබ වහන්සේගේ සුද්ධාත්ම ගින්නෙන්ද මේ වචනය ආලේප කරන අතර මගේ දිවතොල්මකේද ඔබ වහන්සේ ආලේප කරමින් ඔබ වහන්සේගේ හදවතේ පණිවිඩය ඔබ වහන්සේ අපට කතා කරන පිණිස මගේ දෙවියන් වහන්සේ අපට ඉඩ දෙනසේක්වා. හලෙලූයා. ඔබ වහන්සේගේ කරුණාව මුළුමනින්ම අප කෙරෙහි නිදහස් කරේවා. ඔබ වහන්සේ අපට උපකාර කරේවා. ඔබ වහන්සේගේ හදවතේ පණිවිඩය දැනගන්නට ඔබ වහන්සේට ලං වෙන්න ඔබ වහන්සේ අපට උපකාර කරේවා. නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. හොඳයි අපි පෙරලගමු මතෙව් පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 36. 36. හොඳයි. එතන මොකද කතා කරන්නේ? ජේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? ගෙත්සෙමන උයනෙහි. නේ? එකල යේසුස් වහන්සේ ඔවුන් සමග ගෙත්සෙමනේ කියන ස්ථානයට පැමිණ මා අතනට ගොස් යාඥා කරන අතර නුඹලා මෙහි හිඳින්නේයි තමන් ගෝලයන්ට කීසේක. ආමෙන්. ගෙත්සෙමනට ගිහිල්ලා ජේසුස් වහන්සේ කියන හොඳයි මම අතනට ගිහිල්ලා යාඥා කරන්නම් නුඹලා මෙහෙට වෙලා ඉන්න. ආමෙන්. උන්වහන්සේ කියන අපිට මෙහෙට වෙලා ඉන්න. කොහෙට වෙලාද? උන්වහන්සේ යාඥා කරනකන් ඒ ළඟට වෙලා ඉන්න. මෙහෙට වෙලා ඉන්න. මෙහින් තින්නයි Taman ගෝලයන්ට කිව්වා. උන්වහන්සේ කිව්වද උඹලත් යාඥා කරපල්ලා කියලා? නෑ. උන්වහන්සේ කිව්වා මම යාඥා කරන වෙලාවේ මම යාඥා කරන වෙලාවේ ඕගොල්ලෝ මෙතන වාඩි වෙලා ඉන්න. ආමෙන්. මම යාඥා කරන්න. ඕගොල්ලෝ මම වාඩි වෙලා ඉන්නේ. දා මතකයිනේ. අපි එදා නේද බෝට්ටුවේ යද්දිත් නේ බෝට්ටුවේ ගෝලයේ යද්දි නේ කුණාටුවක් එද්දි ජේසුස් වහන්සේ මොකද කරේ? ජේසුස් වහන්සේ කන්ද උඩ යාඥා කරමින් සිටියා ගෝලයන් කුණාටුවට මුහුණ දෙද්දී. ඒතකොට අපිට පීඩාවක් එන්න තියෙනවා නම් අපිව පීඩාවට අපිට පීඩාවක් එන්න තියෙනවා නම් ඒ පීඩාවට කලින් ස්වාමින් වහන්සේ අනිවාර්යයෙන්ම අපි ගැන යාඥා කරන දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. අපි යාඥා කරන්න වාඩි වෙන්න ඉස්සෙල්ලා අපි හිතන්නේ හැම වෙලේම අපි යාඥා කරපුවම තමයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න කියලා. ආමෙන්. නමුත් අපිට පීඩාවක් එන්න ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ දනයි. ස්වාමීන් වහන්සේ තමයි අපිට පීඩාවක් එන්න හරි ප්‍රශ්නයක් එන්න හරි අපිට ඉඩ හරින්නේ. උන්වහන්සේ බලනවා හරි මේ ටෙස්ට් එකට තෙරේසා මුහුණ දෙන්න තෙරේසා සූදානම්ද? මේ ටෙස්ට් එක තෙරේසාට ලියන්න පුළුවන්ද? නේ? එහෙම කියලා බලලා තමයි උන්වහන්සේ තෙරේසාට ලියන්න පුළුවන් ප්‍රශ්න ටික විතරයි තෙරේසාට නිදහස් කරන්නේ. තෙරේසාට ලියන්න බැරි කිසිම ප්‍රශ්නයක් තෙරේසාට එන්න ස්වාමීන් වහන්සේ ඉඩ තියන්නේ නැහැ. තෙරේසාට ලියන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තෙරේසාට ස්වාමීන් වහන්සේ දීලා ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ගිහිල්ලා යාඥා කරනවා. ඒ ප්‍රශ්න ටික දෙන්නත් ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ යාඥා කරන්න පටන් ගන්නවා. ආමෙන්. එතුන් වහන්සේ පේත්‍රස්ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාද කැඳවාගෙන ගොස් ශෝකවන්ටත් අතිශයින් කැළඹෙන්නටත් පටන් ගත්සේක. ආමෙන්. උන්වහන්සේ මොකද කරන්නේ? පේත්‍රස්වයි සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා මෙන්න 3 දෙනෙක් විතර අරන් යනවා. 3 දෙනෙක් විතර ඇතුළටම අරන් යනවා. උන්වහන්සේ යාඥා කරන තැනටම අරන් යනවා. ආමෙන්. හලෙලූයා. අරන් ගිහිල්ලා මොකද කරන්නේ? උන්වහන්සේ ශෝක වෙන්නටත් අතිශයින් කැළඹෙන්නටත් පටන් ගත්සේක. ඒ උන්වහන්සේ මොකද? ඒ උන්වහන්සේ ශෝක වෙන්න පටන් ගත්තේ. ඒ උන්වහන්සේ කැළඹෙන්න පටන් ගත්තේ. ස්වාමීන් වහන්සේ අපිව ස්වාමීන් වහන්සේ අපිව ආත්මිකව ලං කරගන්න අපි ස්වාමීන් වහන්සේ කාලයක් තිබෙනවා උන්වහන්සේ
කියන තැනක අපි හින්දවලා උන්වහන්සේ අපි ගැන යාඥා කරමින් ඉන්නව කාලය. ඒ වගේම උන්වහන්සේ කාලයක් තිබෙනවා උන්වහන්සේ අපිව තවදුරටත් උන්වහන්සේගේ ළඟට කැඳවගෙන ගෙනහිල්ලා උන්වහන්සේ අපිට උන්වහන්සේගේ හදවත කියලා දෙනවා. ආමේන්. උන්වහන්සේට තිබෙන උන්වහන්සේ මොකද්ද කියන්නේ මම ශෝක වෙනවා. මම අතිශයින් කැළඹෙනවා. ශෝකයක් කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන්? ශෝකයක් කියන්නේ දුකක්. නමුත් ශෝකයක් කියන්නේ ඇත්තටම දුකකුත් නෙමෙයි. දුක જાති කීපයක් තියෙනවා නේ. දුක කියන අපි ඒ වගේම කනස්සල්ලු වෙනවා කියනවා. ඒ වගේම අපි ශෝක වෙනවා කියලා කියනවා. නේ? එතකොට දැන් දුකටපත් වෙනවා කියන්නේ ඇයි අපිට දුක සමාල්ලාවට? අපිට උඟක් කලකට දුක මොකද? කියන්නේ හරි අපිට වෙන්න තියෙන මේ වුණොත් තමයි අර දුක. ඔව් අපිට ලබා ගන්න තියෙන දෙයක් අපිට ලබා ගන්න බැරි වුණාම අපිට දුකයි. දුකයි. ඔව් පස්සේ. අපි කවුරු හරි දාලා ගියාපම අපිට දුකයි. නේ මේ කවුද අපේ හස්බන්ඩ් දාලා ගියොත් දුකයි, වයිෆ් දාලා ගියොත් දුකයි, බොයිෆ්‍රෙන්ඩ් දාලා ගියොත් දුකයි, ගර්ල්ෆ්‍රෙන්ඩ් දාලා ගියොත් දුකයි, දරුවෝ දාලා ගියොත් දුකයි. එහෙම වුණාම දුකයි. නේ එතකොට අපිට එයාපෝට් එකේදී එහෙම දැනෙන්නේ දුක. දුක පස්සේ. නේ එතකොට ඒක తాවකාලිකයි. දැන් හස්බන්ඩ් ආපහු ආවට පස්සේ සතුටුයි. අර දුක නැහැ. නෑ. නේ දරුවෝ තාව ආපහු ආවට පස්සේ සතුටුයි. අර දුක නැහැ. නෑ. නේ ඒ නිසා අපිව කවුරු හරි දාලා ගියොත් අපෙන් කවුරු හරි වෙන් වුණොත් අපිට හරි දුකයි. නේ අපිට හිතට අමාරුයි. අපි ආදරය කරන කෙනෙක් අපිට නැති වුණත් අපිට දුකයි. ආමෙන්. එතකොට ඊළඟ දේ තමයි මොකද්ද? කනස්සල්ල. කනස්සල්ල කියන්නේ මොකද්ද? කනස්සලු වෙනවා. වොරි. ඔව් පස්සේ. ඒ කනස්සලු වෙන්නේ. මම නිතර කල්පනා කරනවා. ඇයි මොකද්ද කල්පනා කරන්නේ? ඇයි අපිට සාමාන්‍යයෙන් අපිට ලැබෙයි කියලා දෙයක් අපි හිතාගෙන ඉන්නවනේ ඒක නොලැබුණාම අපි කනස්සලු වෙනවා. අපිට අරක ලැබුණේ නැහැ. අයියෝ මම අර රෝස පාට බ්ලවුස් එකකට නේ කැමතිලා හිටියේ. ඒ වුණාට අර තැඹිලි පාට එකනේ මට හම්බුනේ. ඔව් පස්සේ. නේ එතකොට අයියෝ මම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ගන්නම් කියලා හිටියේ. ඒ වුණාට ඔක්කොම ඉතුරු වෙලා තිබ්බේ වැනිලා විතරයි. නේ අයියෝ මම බුරියානි එකක් ගන්න හිතන් ගියේ කොහෙද බුරියානි තියා කොත්තුත් නැහැ නිකන් රයිස් ඇන් කරි එකක් අරගෙන ගෙදර ආවා. නේ කනස්සලු වෙනා මොකද්ද අපි අයියෝ අපරාධේ අපිට නැති වුණානේ අරක බැරි වුණානේ. ඒතර අපරාධේ මම ලෝ කරන්නම් කියලා හිටියේ. අන්තිමට මට කම්පියුටර් කරලා පැත්තකින් වෙන්න වුණා. ලෝ කරගන්න බැරි වුණානේ. නේ ඊට පස්සේ අපරාධේ මම ඉස්සර බොයිෆ්‍රෙන්ඩ් හිටියා නම් මට මෙහෙම වෙන්නේ නැහනේ. එහෙමත් හිතන ඒවා තියෙනවා නේ. එතකොට ඉස්සර තිබ්බ ජොබ් එක මං කරගෙන හිටියා නම් මට මෙහෙම වෙන්නේ නැහනේ. අපරාධේ මං ඒ ජොබ් එක අතෑරියේ නේ. ඒ මොකද්ද වෙන්නේ? කනස්සලු වෙනවා. අපිට අපේ පහුගිය දෙයක් ගැන අපිට මිස් වෙච්ච දෙයක් ගැන දැන් අපිට ඒ දේ නැති වෙලාමනේ මේ දුක වෙන්නේ අපිට නැත්තම්. අපිට රෝස පාට බ්ලවුස් එකක් නැතුව, තැඹිලි පාට බ්ලවුස් එකක් නැතුව, කිසිම බ්ලවුස් එකක් නැතුව වුණොත් අපිට දුකයි. දැන් මේක නෙමෙයි අපිට අරකම අපිට ඕන එකම නැවලුණු නිසා අපි කනස්සලු වෙනවා. නේ අර උන්වහන්සේත් කියනවා කනස්සලු නොවෙල්ලා. ඇයි ඒ කනස්සලු නොවෙල්ලා කියන්නේ? මානෙල් මල් නේ කෙතේ තිබෙන මානෙල් මල් දිහා බලාපල්ලා. ඔවුන් නේ ඔවුන් ලෙඩ වියනවද? මේවා ඇඳුම් අදින්න කොහෙන්ද ඒගොල්ලන් ඇඳුම්? එතකොට අහසේ තියෙන පක්ෂී බලන්න, අහසේ තියෙන පක්ෂීන් බලන්න. උන් බඩගින්න ඉන්නවද? නෑ උන් මැරිලා වැටිලා දැකලා නෑ. මම නුඹලාට කන්න දෙනවා. ආමෙන්. කනස්සලු වෙන්න එපා කියන්නේ කන්න දෙයිද? ඔව් ඉතින් අද දිබ්බ ටික නම් හම්බෙයිද දැන්? ආමෙන්. එතකොට ඒක කනස්සල්ල. දැන් මෙතන කතා කරන්නේ උන්වහන්සේ අතිශයින් ශෝකය. නේ අර මලකෙවල් ගාව මොකක්ද දාලා තියෙන බැනර් එක? නේ වය ධම්මා සංඛාරා කියයි අනිච්චාවත සංඛාරා කියයි සමාදානයේ සතපේවා මීට ශෝකයටපත් වූ බිරිඳ සහ දරුවන්. ආමෙන්. එතන කියන්නේ ශෝකයටපත් වූ. ආමෙන්. මල ගෙදරකදී හුඟක් වෙලාවට ශෝකයටපත් වූ. ඒතර ශෝකය හුඟක් වෙට මරණයත් එක්ක සම්බන්ධ දුකක් තමයි ශෝකය කියන්නේ. ඒතකොට ඒ ශෝකය දැන් කනස්සල්ල දුක කියන දෙකම తాවකාලිකයි. නේ දුක කියන එක తాවකාලිකයි. අපිට වෙන් වෙලා ගිය කෙන අපිට ලැබුණොත් අපිට සතුටුයි. අපෙන් වෙන් වෙලා ගිය කෙන නැවත ආවොත් අපිට සතුටුයි. දැන් කනස්සලු එකේ රෝස පාට ගෲප් බ්ලවුස් එක නැති වුණාට තැඹිලි පාට එක හම්බෙලා තිබ්බත් ඊට පස්සේ ආයෙ කොහෙන් හරි රෝස පාට එක හම්බුනොත් සතුටුයි. හරි? එතකොට නමුත් ශෝකය කියන්නේ
ඒක දරා ගැනී ගන්න බැරි වෙන්වීමක්. ඒ ශෝකය අපිට හැමදාම තියෙනවා. ආමෙන්. කවුරු හරි වෙන් වෙච්ච අම්ම වේවා තාත්තා වේවා අපෙන් වෙන් වුණාට පස්සේ ඒ ශෝකය හැමදාම ඒ පාළුව හැමදාම ඒ තනිකම තියෙන යනවා. ඒක දැනෙනවා, ඒක දන්නවා. ආමෙන්. ඒක ඇයි ඒ දැනෙන්නේ? ඒක ආත්මය හා සම්බන්ධයි. අපි ඒ ඇත්ත එක්ක අපේ අම්මා තාත්තා එක්ක අපේ දරුවෝ එක්ක අපි ආත්මයෙන් සම්බන්ධයි. නේ? එතකොට නිකන් යාළුවෙක් මැරෙනවා වගේ නෙමෙයි. නිකන් නෑදෑයෙක් මැරෙනවා වගේ නෙමෙයි. තමන්ගේ කෙනෙක්, තමන්ගේ සහෝදරයා, තමන්ගේ ස්වාමි පුරුෂයානේ ලේවල නෑකම. ඒ ලේවල නෑකමත් එක්ක කෙනෙක් මැරුණාම අපිට ශෝකයි. ඒ වගේම තමන් මැරෙන්න ඉද්දී ඊට වඩා ශෝකයි. ඒකයි උන්වහන්සේ කිව්වේ අතිශයින් ශෝක වෙන්න උන්වහන්සේ පටන් ගත්තා. ආමෙන්. මොකද ජේසුස් වහන්සේටත් මොකද උනේ? මරණ බය දැනුණා. ආමෙන්. උන්වහන්සේටත් මරණ බය දැනුණා. හල්ලුයා. මරණය කොයිතරම් ශෝක ජනකද. උන්වහන්සේ කැළඹෙන්න පටන් ගත්තා. අද දවසේ මේ මොහොතේ අපි දන්නවා නම් අපි ඊළඟ මොහොතේ මැරෙන්න යන්නේ කියලා අපි කොච්චරනම් දේවල් කරයිද? අපි කවමදාකවත් යාඥා නොකරපු අපි යාඥා කරන්න පටන් ගන්නේ. අනේ ස්වාමීනි අපිට එක මිනිත්තුවක් තව ජීවත් වෙන්න දෙන්න. එක පැයක් දෙන්න මට දේපල ටික දරුවට ලියලා දෙන්නවත්. නේ එක පැයක් දෙන්න මගේ ෆික්ස් ඩෙපොසිට් එක ලික්විඩේට් කරලා දරුවට එකට බේරලා දෙන්න. නැත්නම් එක පැයක් දෙන්න මගේ ණය ටික බේරලා දෙන්න. නේ අපි ගොඩක් විදිහට මරණය අන්තිම මොහොත කියලා අපි මැරෙන්න යන්නේ කියලා අපි දන්නවා නම් අපි කරන්න යන જાතික බොහෝමයි. හලෙලූයා. ජේසුස් වහන්සේට ඒ මරණ බය දැනුණා. ආමෙන්. මැරෙන්න යන කෙනා දැනගන්න යනවා තත්පරයක පවා මිනිත්තුවක පවා වටිනාකම. ආමෙන්. අපි දැන් මෙහෙම ජීවත් වෙද්දී අපි කොයිතරම් තත්පර ගණන් මිනිත්තු ගණන් පැය ගණන් නාස්ති කරනවද? ආමෙන්. නේ ඔහේ බලාගත්තොත් ඒ බලන් ඉන්නවා. ඔහේ ගේම් ගගා ඉන්නවා. ඔහේ කන්න තියෙන වෙලාවේ කන්න කෑම බීම අහක දානවා. ඔහේ අරවක මනාස්ති කරනවා. මේකව නාස්ති කරනවා. ආමෙන්. අම්මා නැති වෙන්න ඉන්නවා කියලා දන්නවනම් අම්මත් එක්ක අපි කොයිතරම් කාලය ගත කරයිද? තාත්තා නැති වෙන්න ඉන්නවා කියලා දන්නවනම් එයාව කොයිතරම් ආදරෙන් අපි බලාගනීද? නේ ඊට පස්සේ මොකද වෙන්නේ? මරණයට පස්සේ අපි දුක් වෙනවා. අපි කියන අපරාධේ අන්තිම මොහොතේ මට එයත් එක්ක ඉන්න බැරි වුණානේ. අන්තිම මොහොතේ අරයත් එක්ක මට ඉන්න බැරි වුණානේ. අන්තිම මොහොතේ මට මගේ අතින් අනලා බත් කටක් මගේ අම්මට තාත්තට කවා ගන්න බැරි වුණානේ. මගේ හස්බන්ඩ්ට මගේ වයිෆ්ට කවා ගන්න බැරි වුණා. මගේ දරුවා ගාවින් මට ඉන්න බැරි වුණා. දරුවගේ මේ මොනවාද ඔළුව අත ගන්න මට වතුරු වීදුරුවක්වත් දරුවගේ අතට දෙන්න බැරි වුණා. මං හිටියේ නෑනේ නේ. අපි ඊට පස්සේ දුක් වෙනවා. ඇයි අපි මරණය කියන දේ අපි සාමාන්‍යයෙන් මනසට ගන්නෙ නෑ. අපි ජීවත් වෙන්නේ කොහමද? අපි කවමදාකවත් මැරෙන්නේ නෑ වගේ. ආමෙන්. අපි ජීවත් වෙන්නේ අපි කවමදාකවත් මැරෙන්නේ නෑ වගේ. නමුත් අපි දැනගත්තොත් අපි මැරෙන්න ඉන්න සෙනගක් කියලා අපේ ජීවිතය අපි කොයිතරම් වෙනස් කරගන්නේද? එනිසා ජේසුස් වහන්සේ කියනවා මමත් මැරෙද්දී මටත් ශෝක වුණා. මමත් කැළඹුණා. ඒ වගේම තමයි නුඹලාත්. හලෙලූයා. අද හරිනම් නුඹ ආමෙන්. නුඹ මැරෙන්න නියම වෙච්ච කෙනෙක්. අපි ඔක්කොම මැරෙන්න නියම වෙච්ච අය නේ. අපි පව් කරලා අපි මේ පොළවට ඇවිල්ලා අපි මරණයට අච්චු ලැබපු සෙනඟ. ආමෙන්. නමුත් අපි මේ වගේ ශෝකයෙන් ජීවත් වෙනවද? අපි මේ විදිහට කැළඹීමෙන් ජීවත් වෙනවද? නෑ. නමුත් අපේ ආත්මය දන්න අපි මැරෙන්න යනවා කියලා අපේ ආත්මය ශෝකයෙන් ඉන්නවා. අපේ ආත්මය කැළඹෙමින් තිබෙනවා. ආමෙන්. ආමෙන්. අපිට කිසි ගාණක් නෑ. ස්වාමීන් වහන්සේ කියනවා ඒ ශෝකය නුඹටත් පැමිණෙන්න යනවා. ඒ කැළඹීම නුඹටත් පැමිණෙන්න යනවා. ආමෙන්. ඒ නිසා මැරෙන්න ඉන්න කෙනෙක් වාගේ ජීවත් වෙන්න. හලෙලූයා. මැරෙන්න ඉන්න කෙනෙක් වගේ ජීවත් වෙන්න. ඒකල උන්වහන්සේ උන්ට කතා කොට 38 වෙනි පදය. මැරෙන තරම් මාගේ ආත්මය මෙන්න අයිතා ශෝක සහිතය නුඹලා මෙහි නැවති මා සමග අවදිව සිටින්නයි කීසේක. මැරෙන්න තරම් මොකද කියන්නේ? මැරෙන්න තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතයි. ඉතා ශෝක සහිතයි. ජේසුස් වහන්සේට දරා ගන්න බැරි වුණා ඒ ශෝකය. අපි කොහොමද දරාගන්නේ?
ආමෙන්. අපි මැරෙන්න යන වෙලාවේ අපි මැරෙන්න යන මොහොතේ ඒ ශෝකය අපිට දරා ගන්න අමාරුයි. ඒ ශෝකය දරා ගන්න වෙන කිසිවෙක් තමන් ගාව ඉන්නවත් යන්නේ. උන්වහන්සේ මොකද්ද කියන්නේ? ඉස්සෙල්ලා කෝ මොකද්ද? නුඹලා මෙහි ඉන්න. දැන් එයාට කියනවා නුඹලා මෙහි නැවති මා සමග අවදිව සිටින්න. ආමේන්. ආමෙන්. ඒ ශෝකය අපිට බෙදා ගන්න බෑ. අම්මා මැරෙන්න යද්දි අම්මට තියෙන වේදනාව තාත්තට බෙදා ගන්න බෑ. දරුවන්ට බෙදා ගන්න බෑ. කොච්චර ආදරේ කරා. කොච්චර ආදරේ කරා. ඉස්සරහට මම බැලුවා. ආමෙන්. හලෙලූයා. එතකොට උන්වහන්සේ කියනවා ඒ වෙලාවේ දැනෙන තනිකම මැරෙන්න යද්දි දැනෙන තනිකම කාටවත් දැනෙන්නේ නැහැ. අද දවසේ අපි හරි හොඳට ජොලි කරලා ඉන්නේ ඇයි? අපි හිතන මට මුකුත් වෙන්නේ නැහැ. මගේ හස්බන්ඩ් ඉන්නවානේ. මට මුකුත් වෙන්නේ නැහැ අම්බේ. මගේ පුතා වැඩ කරන්නේ මෙන්න මේ දෙපාර්තමේන්තුවේ මෙන්න මෙහෙම ලොක්කෙක්, හමුදාවේ ලොක්කෙක්, අතන ලොක්කෙක්, මෙතන ලොක්කෙක්. මම මොනවට බය වෙනවද මගේ? නේ මගේ පවුලේ හොඳ ලොකු තැන්වල ඉන්නවා. මගේ බස් හස්බන්ඩ් මාව දාලා ගියේ නෑ. මගේ දරුවෝ ටික මං ගාව ඉන්නවා. ලෙඩක් දුකක් වුණා මාව බලා ගන්න ඉන්නවා. හැමෝම ඉන්නවා කියලා අපි හොඳට උජාරුවෙන් ඉන්නවානේ. නමුත් මැරෙන්න යන වෙලාවේ තමයි අපි දැනගන්න යන්නේ අපි තනිය යන ගමන යන්න වෙන්නේ තනියමයි කියලා. ආමෙන්. ඒ ශෝකේ දරා ගන්න වෙන්නේ තනියමයි කියලා. ආමෙන්. හලෙලූයා. තාත්තට කොච්චර ආදරේ කරත්, අම්මට කොච්චර ආදරේ කරත්, හස්බන්ඩ් කොයි විදිහට හිටියත්, වයිෆ් කොයි විදිහට හිටියත්, ඉර දෙන්නම් හඳ දෙන්නම් මගේ සුදු කියාගෙන ළඟින් හිටියත්, හලෙලූයා. මොන බොයිෆ්‍රෙන්ඩ් උනත්, මොන ගර්ල්ෆ්‍රෙන්ඩ් උනත්, මොන කවුරු උනත්, අන්තිම මොහොතේ යනකොට යන්නේ තනියමමයි. එයා තමන් වෙනුවෙන් මැරෙන්න යන්නේ නැහැ. ඔයා කියයි හරි ඔයා පයින්නවා නම් මුහුදට මමත් පයින්නම් ඩාලින් මුහුදට. මමත් කන්දෙන් පයින්නම්, මමත් අතනින් පයින්නම්, මෙතනින් පයින්නම්. කියයි ඊට පස්සේ එතෙන්ට ගියාට පස්සේ කියයි ඔයා ඉස්සෙල්ලා පනින්න මම ඊට පස්සේ එන්නම් කියයි. ආමෙන්. හරි. ඊට පස්සේ මම ඊට පස්සේ ආපහු ගියානේ අනේ මට හිතුණ අපරාධ කියලා එක්කෝ කියලා ආපහු යයි තමන්ව මැරෙන්න දාලා. ආමෙන්. ඒ නිසා මරණයේදී අපි තනි වෙනවා. ආමෙන්. අපිට හිතෙනවා අඩුම ගානේ අපි කොයි කී දෙනෙක්ට කතා කරත් අපේ දරුවන්ට කියයි මාත් එක්ක පොඩ්ඩක් මෙතන වාඩි වෙලා ඇහැරලා ඉන්න නිදා ගන්න එපා. මාත් එක්ක ඇහැරගෙන මාත් එක්ක කතා කරන්න නැත්නම් මට ගීතිකාවක් කියන්න මං ගැන යාඥා කරන්න මොකක් හරි කියයි නේ අපි. මාත් එක්ක වාඩි වෙලා ඉන්නකො ඒ ඇති කියයි. අපි සමාල්ලාවට අපි හුඟක් ලෙඩ වුණාමත් අපි ඇඳේ තනියම ඉන්න කැමතිනේ. අපි කැමති කවුරු හරි ළඟට ආයලා අපි ගාව වාඩි වෙලා හරි ඉන්නවනම් මොනවා නොකරත්. ඒතර මරණයේදීත් ඒ තනිකමම අපිට දැනෙනවා. ඒ තනිකම ජේසුස් වහන්සේටත් දැනෙනවා. ආමෙන්. ඒතර අපිට නොදැනී තියෙනවාද? ආමෙන්. අපිට නොදැනී තියෙනවද? නැහැ. හලෙලූයා. අපිට නොදැනී තියන්නේ. උන්වහන්සේ කිව්වේ අවදි වෙන්න. අපි ඒ වෙලාවට බලාපොරොත්තු වෙන කවුරු හරි එක්ක අවදියෙන් හරි පොඩ්ඩක් ළඟට වෙලා හිඳී කියන බලාපොරොත්තු තියෙනවා. උන්වහන්සේ මදක් ඉස්සරහට ගොස් 39 උන්වහන්සේ මදක් ඉස්සරහට ගොස් මුහුණින් වැටි අහෝ මාගේ පියාණෙනි මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේ වී නමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාඥා කළසේක. අපිට මැරෙන්න යන වෙලාවේ තමයි ඔක්කොම යාඥාවත් මතක් වෙන්නේ. අපි උන්වහන්සේට කියයි ස්වාමිනේ මට නම් මැරෙන්න බෑ. නේ සමහර වෙලාවට අපේ ජීවිතේ ප්‍රශ්නෙද්දී විපත්තේදී අපි කියනවා මැරෙන්න තිබ්බනම් කියලා. අයියෝ මීට වැඩිය හොඳයි මැරලා ගියා නම් කියලා. නමුත් මැරෙන්න යන මොහොතේ අපි කැමති නෑ මැරෙන්න. ආමෙන්. හලෙලූයා. නමුත් උන්වහන්සේ කියනවා අහෝ මාගේ පියාණනේ මට මේක දරන්න බෑ. කවමදාකවත් අත් දෙකක් උස්සපු නැති, කවමදාකවත් දන ගහපු නැති, කවමදාකවත් දෙවියන් වහන්සේට යාඥා නොකරපු හැමෝම ඒ වෙලාවේ යාඥා කරන්න ගනි. ආමේන්. ආමෙන්. ඒ වෙලාවේ මේ ලෝක පාලන දෙවි කෙනෙක් ඉන්නවා. මේ ඔච්චර කල් මුළුම ජීවිතේ පුරාට අපිට බැන ඉන්නේ උඹලා පල්ලි ගාන යනවා මේ බොරු දෙයියෝ මුන්ට පිස්සු ගගා හිටපු මිනිස්සයා. මැරෙන්න යන වෙලාවේ කවුරු හරි දෙවි කෙනෙක් ඉන්නවා නම් මගේ හඬ අසා පල්ලා කියලා හරි කෑ ගහලා මොර ගහලා කියයි. ආමෙන්. ඒ තරමට මරණය ඛේදජනකයි. ආමෙන්. මරණය ඒ තරම්ම ශෝක සහිතයි. ආමෙන්. නමුත් අපිට ඒ ගැන අවබෝධයක් තියෙනවාද? අවබෝධයක් නැති නිසා තමයි මොකද වෙන්නේ? අපි මේ විදිහට ජීවත් වෙන්නේ. ආමෙන්. උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දැක පේත්‍රස්ට කතා කොට
40. කිමෙක්ද මා සමග එක පැයක්වත් අවදිව ඉන්ට නුඹලාට බැරි වුණාද? උන්වහන්සේ මොකද්ද කියන්නේ? මා සමග එක පැයක්වත් අවදිව ඉන්ට නුඹලාට ඉන්ට බැරි වුණාද? ආමෙන්. හලලූයා. නුඹලාට පරීක්ෂාව, නුඹලා පරීක්ෂාවට නොපෙමිණෙන පිණිස අවදිව ඉඳ යාඥා කරපන්න ආත්මය නම් කැමතිය, නමුත් මාංශය බෙලහීනයයි කීසේක. ආමෙන්. උන්වහන්සේ මොකද්ද කියන්නේ? නුඹලාට එක පැයක් අවදියෙන් ඉන්න බැරි වුණාද? එක පැයක් අවදියෙන් ඉඳලා එක පැයක් යාඥා කරන්න බැරි වුණාද? මේ මරණය නුඹලා පරීක්ෂාවට නොපෙමිණෙන පිණිස. මේ මරණය කියන පරීක්ෂාව තමයි අපිට අපේ ජීවිතවල එන්න තියෙන අන්තිම පරීක්ෂණය. ආමෙන්. අපිට ජයග්‍රහණය දෙන අපේ ජීවිතය අපි ජයගත්තාය කියන ඒ ජයග්‍රහණයේ මොහොත තමයි අවසාන. අපි එක එක නේ අපේ ජීවිතේ හැම මොහොතකම හැම අවුරුද්දකම හැම වෙලාවකම අපි එක එක පරීක්ෂාවන්ට මුහුණ දෙනවා. නේ අපේ ජීවිතවලට එක එක ප්‍රශ්න එනවා. එක එක විපත් තියෙනවා. නේ නමුත් මරණය කියන එක තමයි අපිට එන අන්තිම ලොකුම විභාගේ. ආමෙන්. ඒ ලෙවල් වලට ගියාම මිනිස්සු ඇත්තට මැරෙන්න යනවා වගේ යන්නේ ළමයිනේ. හරි බයයි. හරි බයයි. මොනවා වේද අනේ අම්බෝ මොනවා වේද? සමහර ඒ ලෙවල් ෆේල් වුණාම සීදී වෙනසා ගන්න තරම්. ඒ තරමට නේ. ඒතකොට මේක තමයි මරණය කියන එක තමයි අපේ ජීවිතේ මුහුණ දෙන්න වෙන අන්තිම ලොකුම පරීක්ෂාව. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ඒ පරීක්ෂාවට ඔබ නොපෙනී වෙන්න යනවා. මොකද කියන්නේ? ඒ පරීක්ෂාවට ඔබට මුහුණ දෙන්න නම් එක පැයක් අවදිව හිඳ යාඥා කරපන්න. උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ එක පැයක් අපිට අවදිව ඉඳලා යාඥා කරන්න. ආමෙන්. හලෙලූයා. අපිට අරව කරන්න අපිට නිදිමත එන්නේ නැති වෙයි. අපිට ජොබ් කරන්න නිදිමත එන්නේ නැති වෙයි. හලෙලූයා. අපිට පාඩම් කරන්න උනත් සමහරවිට නිදිමත එන්නේ නැති වෙයි. අපිට ෆිල්ම් බලන්න යන නිදිමත එන්නේ නැති වෙයි. ගේම් ගහන්න යන නිදිමත එන්නේ නැති වෙයි. සෙල්ලම් කරන්න යන නිදිමත එන්නේ නැති වෙයි. අපිට ගොඩාක් ජීවිතේ කරන දේවල් වලදී නිදිමත එන්නේ නැති වෙයි. නමුත් හලෙලූයා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා නුඹ මැරෙන එක ගැන හරියට දන්නවා නම් මරණය ඔබ හරියට අවබෝධ කරගන්නවා නම් පැයක් මම ඉල්ලන්නේ කීයද කොච්චරද? එක පැයක්. එක පැයක් අවදි වෙලා ඉඳලා යාඥා කරපන්. පරීක්ෂාවට නොපෙමිණෙන පිණිස. නුඹව මරණයට නොපෙමිණෙන පිණිස. ආමෙන්. හලෙලූයා. ඒකයි ස්වාමීන් වහන්සේ අද දවසේ සභාවත් එක්ක කරන්නේ. ආමෙන්. 8 ඉඳන් 9 වෙනකන් උන්වහන්සේ අපිත් එක්ක යාඥා කරනවා. 9 ඉඳන් 10 වෙනකන්, 10 ඉඳන් 11 වෙනකන්, 11 ඉඳන් 12 වෙනකන්, ආයේ පාන්දර 5 ඉඳන් 6 වෙනකන්. ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? අවදි වෙලා යාඥා කරපන්න. ආමෙන්. එක පැයක්, එක හෝරාවක්. ආමෙන්. හලෙලූයා. සියලු කරුණ කාරණා අමතක කරලා දාන්න. ආමෙන්. ඔයා ඔය වද වෙන, ඔයා ඔය ඔට්ටු වෙමින් ජීවත් වෙන ජීවිතය ඔයා මැරෙද්ද ගෙනියන්න යන්නේ නැහැ. ආමෙන්. ඔයා මෙරි ඉව්වට ඔය උයන පිහන කෑම බීම ටික ඔයාට ගෙනියන්න වෙන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. ඔයා හුරුතල් කර ළමයි බලාගත්ත ළමයි හැදුවට ළමයිම ඔයාට ගෙනියන්න වෙන්නේ නැහැ මැරෙද්දී. නමුත් ඔයාගේ මරණයෙන් ඔයා ජීවත් වෙන්න නම්, ඔයාගේ මරණයෙන් ඔයා ජය ගන්න නම් එක පැයක් අවදි වෙලා ඉඳලා යාඥා කරපන්න. ආමෙන්. ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් අපිට තනි වෙන වෙලාවේ අපිට යාඥා කරගන්න හිතෙන්නේ නැතුව ඇති. අපිට දන ගහන්න හිතෙන්නේ නැතුව ඇති. අමාරුවේ යාඥා කරන්න. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ මඟ පෙන්නලා. ආමෙන්. සභාවට මඟ පෙන්නලා, සභාපාලකතුමන්ලට මඟ පෙන්නලා එක පැයක්වත් සභාව එක්ක එකතු වෙලා කණ්ඩායමක් ඉදිරියට යාඥා කරන්න ස්වාමීන් වහන්සේ මඟ පෙන්නනවා. ආමෙන්. තනියම බැරි නම් අපි කැමති නෑ, අපිට අමාරුයි, අපිට අවදි වෙලා ඉන්න බෑ තනියම යාඥා කරන්න. නිදිමත වැටෙනවා. හලෙලූයා කියලා වාඩි වෙලා හලෙලූයා කියලා ඊට පස්සේ නිදි. ඊළඟ පැය අපි නැගිටින්නේ ආමෙන් කියලා එනමක් කරගෙන තමයි අපි නැගිටින්නේ. නේ මොකද අපිට නිදි කියලා වැටෙනවා. ඒ නිසා මෙන්න කණ්ඩායමක් ඉන්න ඔබත් එක්ක යාඥා කරන්න. පාස්ටර් වුණත් ඉන්න ඔබත් එක්ක යාඥා කරන්න. එක පැයක් අවදි වෙලා යාඥා කරන්න. මරණය මේ වගේ මරණයකට නුඹ මුහුණ දෙන්න කැමති නැත්නම් හලෙලූයා. මොකද මේක ඒ තරම්ම භයංකරයි. ඒක අවසාන පරීක්ෂණයයි. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ කියනවා මොකද මාංශය හුඟක් බැලහීනයි. මම නුඹ යුදසා යාඥා කරලා ඉවරයි.
ආමෙන්. මම නුඹට කිව්වෙකෝ අවදි වෙන්න. අවදි වෙන්නත් බෑ. මම නුඹට කියන්නේ මේ වගේ පරීක්ෂාවක් නුඹට නොපෙනෙන පිණිස යාඥා කරන්න. එක පැයක් යාඥා කරන්න. උන්වහන්සේ දෙවනි වරත් අහක්ව ගොස් අහෝ මාගේ පියාණෙනි මේක මා විසින් ඔබී පහවෙන්න බැරි නම් ඔබගේ කැමැත්ත වේවයි කියා යාඥා කළසේක. ආමෙන්. උන්වහන්සේ නැවතත් උන්වහන්සේටත් අමාරු වුණා. උන්වහන්සේට කොහොම අමාරු වුණාද? උන්වහන්සේ දෙවනි වරත් ගිහිල්ලා දෙවියන් වහන්සේට කියනවා ස්වාමිනී මේක මගෙන් පුළුවන් නම් පහ කරන්න. නමුත් ඔබ වහන්සේගේ කැමැත්ත වේවා. හලෙලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් විඳ දරා ගන්නට බැරි වුණ ඒ මරණය උන්වහන්සේ දෙවතාවක් පියාණන් වහන්සේට ගිහිල්ලා යාඥා කරනවා මට මැරෙන්න දෙන්න එපා. මට මැරෙන්න දෙන්න එපා. ආමෙන්. මේ ජීවිතේ මගෙන් ගන්න එපා. මේ ජීවිතේ මගෙන් ගන්න එපා. මගේ හුස්ම මගෙන් ගන්න එපා. මගේ හුස්ම මගෙන් ගන්න එපා. උන්වහන්සේ දෙවතාවක් ගිහින් යාඥා කරනවා. හලෙලූයා. හලෙලූයා. ඒතර උන්වහන්සේටත් ඒක අමාරු වුණා නම් අපිට අමාරු වෙන එක අහන්න දෙයක්ද? ආමෙන්. නමුත් ඒ මරණය ගැන අපි සිහිය නොකොට අපි ජීවත් වෙන වාර ගණන් ගැන හිතනවා. ආමෙන්. එක පැයක් අපිට අවදි වෙලා ස්වාමීන් වහන්සේට යාඥා කරන්නට අපි හිතන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ස්වාමීන් වහන්සේ යාඥා කළා නැවතත් එනවා. උන්වහන්සේ නැවත ඇවිත් 43 උන්වහන්සේ නැවත ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දුටුසේක මක්නිසාද ඔවුන්ගේ ඇස් නිදිබරව තිබුණේය. නැවතත් උන්වහන්සේ ඔවුන් අත්හැර ගොස් තුන්වැනි වරත් ආයෙත් එම වචන කියා යාඥා කළසේක. උන්වහන්සේ තුන්වැනි වතාවටත් යාඥා කරනවා. උන්වහන්සේ නැවත එනවා. නැවතෙද්දී කට්ටියම නිදි. උන්වහන්සේට දැන් උන්වහන්සේ හැරවන්නේ නැහැ. උන්වහන්සේට හැරවලා උන්වහන්සේ අරන් යන්නේ. හලෙලූයා. උන්වහන්සේ ආයෙත් යාඥා කරනවා ස්වාමිනී මට මැරෙන්න දෙන්න එපා. ස්වාමිනී මට මැරෙන්න දෙන්න එපා. ස්වාමිනී මට මැරෙන්න දෙන්න එපා. තුන්වෙනි වතාවටත් උන්වහන්සේ දෙවියන් වහන්සේට යාඥා කරනවා. කරලා එනවා. ඒකල උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් ඉතින් නිදාගෙන නිමාඩු ගන්න. මෙන්න පැය ළඟ මනුෂ්‍ය පුත්‍රයා පෞකාරයන් අත ළඟට පාවා දෙන්න ලැබෙයි. නැගිටින්න අපි යමු. අන්න මා පාවා දෙන්න ළඟයි කීසෙක. හලෙලූයා. තුන්වෙනි වර උන්වහන්සේ එන්නේ නැගිටවන්නනේ. ආමෙන්. හලෙලූයා. අපේ ජේසුස් වහන්සේ අද වෙනකොට අපි උදෙසා යාඥා කරලා ඉවරයි. අපි ජීවත් වෙන පිණිස අපිට මරණය ජය ගන්න පුළුවන් වෙන පිණිස අපි පරීක්ෂාවට නොපෙමෙන්න පිණිස උන්වහන්සේ අප වෙනුවෙන් යාඥා කරලා මේ වෙනකොට ඉවරයි. ආමෙන්. ඉවර වෙලා උන්වහන්සේ නැවතත් ඇවිල්ලා මොකද උනේ? උන්වහන්සේ මගේ ජීවිතේ පූජා කරලා උන්වහන්සේ අපිට අවදිව ඉන්න එක පැයක්වත් යාඥා කරන්න කියන පණිවිඩය දීලා උන්වහන්සේ නැවත ස්වර්ගයට ගිහිල්ලා ඉවරයි. ආමෙන්. පැයක් අවදිව එක පැයක්වත් අවදිව සිට යාඥා කරපන්න. මට මුහුණ දෙන්න අමාරු වුණ ඒ මරණය නුඹලාටත් හුඟක් අමාරු වෙයි. ඒ අමාරු මරණය තවදුරටත් නුඹට මුහුණ නොදෙන පිණිස එක පැයක් අවදිව හිඳ යාඥා කරපන්න කියා ස්වාමීන් වහන්සේ අපිට අවධාරණය කරලා නැවතත් ස්වර්ගයට නැගලා ගිහින් ඉවරයි. ආයෙත් ස්වාමීන් වහන්සේට යනවා. ආයෙත් එන්ටයන්නේ ස්වාමීන් වහන්සේ අපිව ඇහැරවන්න නෙමෙයි. ඇහැරලා ඉන්න කට්ටිය වරගෙන යන්නයි. ආමෙන්. ආයෙ උන්වහන්සේ බලාකුළු මතින් ප්‍රකාශ වෙන්න යන්නේ අපිව ඇහැරවලා අපි ලව්ව යාඥා කරවලා ඊට පස්සේ අපව රැගෙන යන්න නෙමෙයි. උන්වහන්සේ නැවත එන්න යන්නේ මොකටද? ඇහැරලා ඉන්න අය. ඇහැරගෙන යාඥාවෙන් ඉන්න සෙනගව උන්වහන්සේ අරගෙන යන්නයි. හලෙලූයා. ඒ නිසා මරණය අපි මැරෙන්න ඉන්න සෙනගක් විදියට. හලෙලූයා. අපි එදා කතා කරා මරණයට නියම වෙච්ච බැටළුවන් මෙන් අපි විත්ති කූඩුවේ ඉන්න ඕනි කියලානේ. ඒ වගේ මරණයට නියම වෙච්ච බැටළුවන් මෙන් අපි උන්වහන්සේට අපි මරණයේ බය වාගේම අපි දෙවියන් වහන්සේටත් බයව ස්වාමිනී ඒ වගේ මරණයක් අපිට නොවේවා. මරණය අපිට තවත් අමාරු හලෙලූයා ඒ සදාකාලික මරණයක් නොවේවා. ආමෙන්. අපිට විනිශ්චයක් නොවේවා කියා එක පැයක්වත් අවදියෙන් අපි දවස් පතා යාඥාවෙන් සිටින අවශ්‍ය බව උන්වහන්සේ කියනවා. ජේසුස් වහන්සේ මොන මොහොතේ එයිද කියන එක අපි දන්නේ නැහැ. අපි යාඥාවෙන් අවදිව සිටියොත් ස්වාමීන් වහන්සේ එක්ක අපිට යන්න පුළුවන්.
ආමේන්. හලෙලූයා. නමුත් අපි කිසිම යාඥාවක් නැතුව අපි නිදාගෙන හිටියොත් ස්වාමින් වහන්සේ අපි ඇහැරවල යන්න නෙමෙයි එන්නේ. උන්වහන්සේ ඇහැරිලා ඉන්න කට්ටිය, පිබිදීලා ඉන්න කට්ටිය, යාඥාවෙන් ඉන්න කට්ටිය, ස්වාමින් වහන්සේ දිහා බලාගෙන ඉන්න කට්ටිය, පරීක්ෂාවට නොපෙමිණෙන පිණිස පැයක්වත් යාඥාවෙන් අවදිව ඉන්න සෙනග උන්වහන්සේ අරගෙන යන්නයි පැමිණෙන්නේ. හලෙලූයා. එනිසා අපි සියලු මහිම උන්වහන්සේට දෙමු. හලෙලූයා. මගේ ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ අද දවසේ මේ නිරාහාර කාලය තුළ මේ නිරාහාර පූජාව තුළ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මරණය ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ හලෙලූයා මුහුණ දුන්න ආකාරය ඒ මරණය උදෙසා ඔබ වහන්සේ සූදානම් වුණ ආකාරය එලෙස මේ මරණය උදෙසා අපේ මරණය උදෙසාත් අපට සූදානම් වෙන්න ඕන ආකාරය ඔබ වහන්සේ අපව උගන්වන නිසා ඒ සදාකාලික ජීවනය උදෙසා අපට පිළියෙල වෙන්න උන ආකාරය මරණය අප කෙරේ බලන පවත්වන පිණිසත් ඔව් ස්වාමීන් වහන්සේ සදාකාලික මරණය අප කෙරේ බලන පවත්වන පිණිසත් නමුත් ස්වාමීනි සදාකාලික ජීවනය අප කෙරේ බල පවත්වන පිණිසත් හලෙලූයා ඔබ වහන්සේ අද දවසේ අපට ඉගන්වන නිසා ඒ මරණයේද වාචකය ගැන ඔබ වහන්සේ අපට හැඟෙන්න අවස්ථාවක් දුන්න නිසා ඔබට ස්තුති කරනවා ස්වාමීනි මරණය තුලදී ඒ වේදනාවන් ගැන ඒ තනිකම ගැන ඒ ස්වාමීන් වහන්සේ ශෝකය ගැන ඒ කැළඹීම ගැන ඔබ වහන්සේ අපේ හදවත් වලටම කතා කරන නිසා ස්තුති කරනවා ස්වාමීනි තව දුරටත් ඒ මරණය ඔව් ස්වාමීන් වහන්සේ එක්වරක් නමුත් මගේ දෙවියන් වහන්සේ සදාකාලිකව ඒ මරණයට අපිට මුහුණ නොදෙන පිණිස සදාකාලික ජීවනය යන ඔව් ස්වාමීන් වහන්සේ ඒ දීමනාව ඔබ වහන්සේ අප වෙත නිදහස් කරනසේක්වා එක පැයක්වත් අවදිව සිටගෙන ඔබ වහන්සේට යාඥා කරන්නට ඔබ වහන්සේ අපට අවස්ථාව දෙනසේක්වා කණ්ඩායම් යාඥාවලට එකතු වෙන්න අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ හලෙලූයා යාඥාවකට සම්බන්ධ වෙන්න හලෙලූයා සභාපාලකවරිය සමග හලෙලූයා නායකයන් සමග යාඥා කරන්නට ඔබ වහන්සේ අපට උපකාර කරන්නට ස්වාමීනි අපට බාධා කරන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ හලෙලූයා යාඥා කරන්නට සැලසුම් කරන්නා වූ යාඥාවෙන් ජීවිතේ ජය ගන්නට සැලසුම් කරන්නා වූ මේ යාඥාවට මේ හෝරාවට සම්බන්ධ වුණා වූ සෑම සියලු දෙනෙක්ගෙම ඒ ජීවිතවල අභිමුඛත්වයට යාඥාවට බාධා කරන මුළුම යක්ෂයාගේ බලය ඒ සාතනික බලය ඒ ජෙසබල්ගේ බලය ආහබ්ගේ බලය බොරු අනාගත වත්රුගේ බලය මුර්ගයාගේ බලය අන්තක්‍රිස්තුස්ගේ බලය පවා නාසරිය ජේසුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බැඳ තහනම් කරන අතර අපේ ජීවිතවලට ඔබ වහන්සේගේ අභිමුඛත්වයට විරුද්ධ ක්‍රියා කරන මුළු අධිපතින්ගේ බලය ශාප කර බැඳ තහනම් කරන අතර ඔබ වහන්සේගේ ලේ බල කොටුව තුළ අපි සැඟවී මුද්‍රා වෙනා මගේ දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ යම් කෙනෙක් යම් ස්ථානයක සිට ස්වාමීන් වහන්සේ මේ ආඥාව අසනවාද මේ ස්වාමීන් වහන්සේ හලෙලූයා මේ වචනයට කන් දෙනවාද සවන් දෙනවාද ස්වාමිනී ඒ කෙනාගේ ජීවිතය තුලත් ඒ ආඥාවට විරුද්ධව ඒ ක්‍රියා කරන ඒ ආඥාවට බාධා කරන ඒ මුළුම යක්ෂයාගේ බලය ඒ අභිමුඛත්වයට බාධා කරන ඒ මුළුම අන්ධකාරයේ ක්‍රියාව ඒ ආධිපතින්ගේ බලය අපි නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බැඳ තහනම් කරන අතර ස්වාමිනී ඔබ වහන්සේගේ සුදු හස්තයේ මුළුමනින්ම එකිනෙකා තුළ නිදහස් කොට ආශිර්වාද කෙරේවා. ඔබ වහන්සේ අපේ ජීවිතය ඔබ වහන්සේ මගේ ජීවිතය යාඥාවේ ජීවිතයක් කෙරේවා. ඔබ වහන්සේ මගේ පවුල යාඥාවේ පවුලක් කෙරේවා. ඔබ වහන්සේ මගේ නිවස යාඥාවේ ගෘහයක් කෙරේවා. ඔබ වහන්සේ මේ මුළු දේශයම ඔබ වහන්සේගේ නාමයට යාඥා කරන ඔබ වහන්සේගේ නාමයට දන නමන ඔබ වහන්සේගේ නාමයට දෑත් ඔසවන දේශයක් කොට සෙනගක් කොට ජාතියක් කොට ඔබ වහන්සේ ආශිර්වාදම කෙරේවා. මරණය තව දුරටත් බලන පවත්වන පිණිස ඒ ජීවනය ඒ දීමනාව ඔබ වහන්සේ සෑම කෙනෙක් තුළම නිදහස් කෙරේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම නාමයෙන් හාලෙලූයා ස්වාමීනි. ස්තුති වේවා ප්‍රශංසා වේවා ස්වාමීනි. ඔබට මහිමය වේවා ස්වාමීනි. තව දුරටත් ඔබ වහන්සේ තුළ යාඥාවෙන් ජීවත් වන පිණිස ඔබ වහන්සේ අප සෑම සියලු දෙනෙක්ටම මඟ පෙන්වනසේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම බලන්තු නාමයෙන්. ආමේන්. ආමේන්. ආමේන්.